භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ දිව අසුතවත් පුද්ගලයෙක් හිතන්නේ ඒ හිතනවට වඩා හොඳයි කියන අර වගේම රත් වෙච්ච දිලිසෙන හතුරකින් දිව කපා ගන්නවා. හැබැයි සුතවත් ආරසාව කරනනම් එහෙම නෙමෙයි කියනවා. කොහොමද කරන්නේ? මේ දිව අනිත්‍යයි. මේ දිවට දැනෙන රස පහස අනිත්‍යයි. මේ දිවයි රස පහසයි අතර විඥානය අනිත්‍යයි. විඥාණයෙන් හටගන්නා ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශයෙන් හටගන්නා යම් සැපක් වේවා දුකක් වේවා උපේක්ෂාවක් වේවා යම් විදීමක් වේද ඒ අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. මෙන්න මේ ආකාරයෙන් සිත මුසුපත් වෙලා යනකොට මේ සීල ආශ්‍රයන් ප්‍රදීන වෙලා යනවා. ඒ වගේමයි කය ගැන. කය ගැන කොහොමද හිතන්නේ? කයත් ඒ වගේම මේ කය අනිත්‍යයි. සුතවත් ශ්‍රාවකෙක් හිතන්නේ නිවන් කරා යන සුතවත් ආර්ශාවයට ලැබෙන මාර්ගය තමයි හොඳම මාර්ගය තමයි මේ කය අනිත්‍යයි. ගැහුවත් හිතන්නේ එහෙමයි. පිච්චුණත් හිතන්නේ එහෙමයි. මැරුවත් හිතන්නේ එහෙමයි. මේ කය අනිත්‍යයි. මේ කයට දැනෙන සැප පහස අනිත්‍යයි. මේ කයයි සැප පහසයි අතර විඥාණය අනිත්‍යයි. විඥාණයෙන් හටගන්නා ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශයෙන් හටගන්නා යම් සැපක් වේවා දුකක් වේවා උපේක්ෂාවක් වේවා යම් විදීමක් වේද මේ අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න කියනවා. මෙන්න මේ ආකාරයෙන් සිතට මුසපත් වෙලා මේ ආශ්‍රය ධර්ම ප්‍රහීන කරගෙන යනකොට සිත තැම්පත් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි මේ අනවරාග සංසාරයෙන් බේරෙන්න එකම ක්‍රමය. බොහොම වටිනවා. ඒකයි මම කිව්වේ මුලින්ම සඳහන් කරේ ගාම්භීර අද්භූත ධර්ම දේශනාවක්. ඒ වගේමයි අපි හැමෝම කැමති නිදා ගන්න. ඉතින් අද කල්පනා කරලා යන්න ආමුරු කිව්වා මෙහෙම කතාවක්. අනීම නිදා ගන්න කිව්වනේ. නෑ එහෙම නෙමෙයි. අසුද්ධ පුද්ගලයේ මේ මනසට දැනෙන සිතුවිල්ලට මුසුපත් වෙලා ඒ මුසුපත් වෙච්ච සිතුවිල්ලට විඥානික වාසනට වඩා හොඳයි කියන භාගතුන් වහන්සේ නිදා ගන්නවා. හැබැයි භාගතුන් වහන්සේ කොතනවත් නිින්ද වර්ණනා කළේ නෑ. මක් නිසාදයක් නිින්ද කියන්නේ ජීවිතේ වද බවයි කියන්නේ. නිින්ද කියන්නේ ජීවිතේ ඵල රහිත බවයි කියන්නේ. නිෂ්ඵලයි කියන්නේ. මොකද නිින්දෙදී සිත් පහළ වෙන්නේ නැහැ. නිින්ද අපි ගොඩාක් කාමයේ හැසිරෙන සමහර අවස්ථාවල. මිනිමරණ, හොරකම් කරන. ඒකවත් පවු නැහැ. ඒවත් ඔක්කොම වදන. භවංග සිතදී. හැබැයි සුතවත් ආර්ශාවකේ විදාගන්න එක නෙමෙයි කරන්නේ. කොහොමද සුතවත් ආර්ශාවකෙක් මේ මාර්ගයෙන් බේරෙන්නේ? සුතවත් ආර්ශාවකයන් හිතන මෙන්න මේ ආකාරය. මේ මනස අනිත්‍යයි. මේ මනසට දැනෙන සිතුවිලි අනිත්‍යයි. මේ මනසයි සිතුවිලි අතර විඥාණය අනිත්‍යයි. විඥාණයෙන් හටගන්නා ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශයෙන් හටගන්නා යම් සැපක් වේවා දුකක් වේවා උපේක්ෂාවක් වේවා යම් විදීමක් වේද මේ අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා කියනවා. මොකද මෙතන වැඩෙන්නේ ආසවක්ඛ්‍යා ඥානය. ඒකයි මා ඉස්කෝලේ සඳහන් කරේ. මේක සඳහන් කරන්න වටිනවා. යම් කෙනෙක් සසරේ පාරමී පුරාගෙන මේ අවස්ථාවේ උනත් සෝවන් ඵලයටපත් වෙන්න පුළුවන්. කාටද පින් සිද්ධ? දයන් මාත්‍යට, නායනින උනා. ඉන්න හැමෝටම පින් සිද්ධ වෙනවා. ඒකයි මම එන ගමන් මාගේ ගමන් මාර්ගය වෙනස් කළා කියන එක. බොහොම වටිනවා. අද්භූතයි. ගාම්භීර ධර්ම දේශනාවක්. මේකෙන් ප්‍රථම වතාවට 1000ක් දෙන අරහත්ත්වයටපත් වෙනවා. ඒකයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් තැනක අපේ මේ ලෝකෙ උපදින මිනිස්සුන්ගේ කටි කෙටේරියක් තියෙනවා කියලා. මොකද්ද මේ කෙටේ? එහෙනම් මොන බලේ කටි කෙටේරියක් තියෙනවා. කෙටේරිය කියලා කියන්නේ බාලෝ දුබ්බාසිතම් බණ. මේ මොයින් එළියට දක්වන්නා වූ බොරුව. ඒ වගේ තමයි මුසාව. හිස් වචන, පරුෂ වචන යන මේවා බාලෝ දුබ්බාසිතම් කිවි. මේ සිත කය වචනේ සංවර කරගත් පුද්ගලයාට ඒකාන්තයෙන් එක්ක සුගතිය එහෙම නැත්නම් නිවන. නිවන සාක්ෂාත් කරේ නැත්නම් සුගතියමයි. ඒකයි යම් ස්ථානයක භාගතුන් වහන්සේ මහා සමයේ සඳහන් වෙනවා ඒකේති බුද්ධං සරණං ගතාසි නදේ ගමිස්සන්ති අපාය පහය මානුසං දේහං දේවකායා පරිපූර්ණස්සන්ති. යමෙක් බුදුරයන් වහන්සේ සරණ ගියේද ඔහු ඒකාන්තයෙන් මනුපය හැරදමා උතුම් සුගති ආත්භාවයක් වන දිව්‍ය තලයේ කරා පැමිණෙන්නේ. බුදු කෙනෙක් බුදු වුණ දාපඩ පිරිනිවන් පානති. ඒ අතරතුර කාලේ යම් දෙයක් දේශනා කළා නැවත වෙනස් වීමක් නම් නෙමෙයි. ඒකයි සඳහන් කරන්නේ ගරු කළ යුතුමයි. ගරු මොහොමන් දැක්විය යුතුමයි.
ඒ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ මෙවැනි උත්තමයෙක් ලෝක පහළ වෙනවා කියන එක දුර්ලභයි. සුගතෝ වාදයේ සඳහන් වෙන්නේ ඒකමයි. දුර්ලභෝ බුද්ධුප්පාදෝ දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ මා ඉදින් සඳහන් කරා මේ වැඩි හැමෝටම තේරෙනවා ඇති. මේ සඳහන් වෙන්නේ අන්න ඒ වගේ කාරණාවක්. ගරුබුමන් දැක්වීම අවස්ථාවල එවැනි අයට ගරුබුමන් දැක්වීම යුතුයි. භාග්‍යවත් බුදුරන් වහන්සේ දේශනා කරනවා මේ සාරාංශික කල්පලක්ෂයක් කාමී කුරලා බොහොම අසීරුවෙන් සොයාගන්නේ වටිනා අద్භූත ධර්මය. යම් කෙනෙක් සරණ යනවා නම් ඔහුට ලැබෙන විපාකයන් බොහොම අద్භූතයි ආශ්චර්යයි. මෙවැනි දෙයක් දේශනා කරේ ඔබ අප උදෙසාමයි. අනාගත ලෝකේ බොහෝ යුද්ධ කාල වය පහළ වෙන්න පුළුවන්. මේ ශාසනය අහිමිවීමේ ප්‍රවණතාවය වෙන්නේ බොහෝ කරුණු තියෙනවා. යම් කෙනෙක් කුමනෝ අයුරකින් මේ සීලය රැකගෙන සිත කය වචනේ රැකගෙන මේ ආදිත්‍ය පරියාය සූත්‍රය අනුවට ලේසි අමාරු නෑ. ලේසි වෙන්නේ කාටද? ප්‍රඥාව තියෙන්න ඕන. ප්‍රඥාවන්තයට බොහොම ලේසිම වැඩක්. අඥාවන්තයට ඒක පහළ වෙනවා අඩුයි. ඒක මොකද අකුසල නිසා. දැනෙනවා අඩුයි. දැනීමක් නැහැ. භාග්‍යවත් බුදුරන් වහන්සේ කොතරම් වටිනවද? අපි ගරු බුහුමන් දැක්වේ යුතුද කියලා සඳහන් කරන්න යන්නේ. මෙවැනි උත්තරමිය ලෝක පහළ වෙනවා බොහොම කලාතුරකින් පහළ වෙන්නේ. එවැනි අවස්ථාවක් අපි අහිමි කර ගන්නවා කියන්නේ දුරු අනාගතයේදී අපිට ඒවට විඳවන්න වෙයි. කොතරම් වටිනවද කියොත් භාග්‍යවත් බුදුරන් වහන්සේගේ බලන්න මෙවැනි ශ්‍රාවකෙක් ලෝකේ මට නම් තාම එහෙම වැටුනේ නැහැ, දැක්කෙත් නැහැ, ඇහුනේත් නැහැ. අවසන් මොහොතේ අපි කාටවත් පුළුවන් ද අපේ ලෝකයා වෙනින් යමක් ප්‍රකාශ කරන්න. හරිම අසීරුයි. මොකද මරණාසන්න මොහොතේදී උත්තර දෙන්න දන්නේ මරණයට පත් වෙන කෙනෙක්ම තමයි. උපන්නා නම් කෙනෙක් යම් කෙනෙක් මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ඒක කියන්නේ මරණාස්කී වඩන්න කියලා කියන්නේ. යම් අවස්ථාවක අපායට ගිය අවස්ථාවක යම රජුරුත් බලනවලු යම් වූ විනක් තියෙනවා නම් ආයේ මනුස්ස ලෝකෙට යනවා. මට වාග්ය වාසනාව උදා වුණා. ඉදි සම්පන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් මට මුණ මැද වුණා මීට අවුරුදු 10කට කලින්. ඒ කතරගම ප්‍රදේශයේ. උන්වහන්සේ දැන් ඉන්නේ මට දැන ප්‍රකාශ කිරීමට අසීරුයි. බොහෝම ඥානලාභී ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ අපායට ගිහිල්ලා ආපු කතාවක් තියෙනවා. පෙර භවයේ මතකයි. දඹුඩු පැත්තේ වාසය කරන අවස්ථාවක උන්වහන්සේ යම් කෙනෙක්ට පෞරුෂ වචනයෙන් බැන බැන යන අවස්ථාවක ඇක්සිඩන්ට් එකක් වෙනවා. මේ යතුරු බැඳීමකින් අනුතරකට ලක් වෙනවා. ඒ අවස්ථාවේදී ඔහුට දැනෙනවලු ගින්දර බඩේකින් වගේ යම් තැනකට යනවා. ඊට පස්සේ පහළුනේ කායිසරාද කියලා කියනොත් යම රජුරුක තමයි පහළ වෙන්නේ. යම රජුරු කොහොම කාර්මිකයි අපි ඒකයි ගොඩක් අවස්ථාවල යම රජුරුන්ට පින් දෙන්න ඕනේ. වටිනවා. හදිස්සි වගේ බේරෙන්න පුළුවන්. දන්නවා මට මනුස්ස ලෝකෙ පින් දුන්නා. මේවා බේරන්න ඕනේ. යම රජුරු හැකිතාක් බලනවලු කුමන අවස්ථාවක පුළුවන් සුළුහල් පිනක් තියෙනවා නම් ආයි මනුස්ස ලෝකෙට සුගතිය හරියවා. ඊට පස්සේ මෙයාගෙන් අහනවලු ඇයි ඔබ දැක්කේ නැද්ද මනුස්ස ලෝකෙදී පොඩි දරුවෙක් දැක්කේ නැද්ද? අසුචි පෙරාගෙන ඒ මුත්‍රාවක් මේ වෙගිරි ළමෙක් දැක්කේ නැද්ද? මෙයා කියනවලු එහෙම කෙනෙක් නැද්ද දැක්ක මට එහෙම ගානක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අහනවලු ඔබ තව දැක්කේ නැද්ද? ඔබ වගේම තරුණ කාලේ ගෙවලා තරුණ විය පහුවෙලා මැදි විය පහුවෙලා වයසට ගිය කෙනෙක්. මේ වගේ දේවදූතයෝ පහක් ගැන වර්ණනා කරනවා. මෙතෙන්දි මේ පුද්ගලයා පස් දිනම දැක්ක කියලා ප්‍රකාශ කරනවා. එතකොට අහනවලු ඔබට හිතුනේ නැද්ද? මමත් මේ දෙයට මේ වගේපත් වෙනවා. කුසලයක් කරන්න කියලා හිතුනේ නැද්ද කියනවා. අවසානයේ මොකද යම රජු ළඟ පහළ වුණාම මොකද යමපල්ල ඇදගෙන යන්නේ. ඒ වෙලාවට කුසල සිත් පහළ වෙන්නේ නැහැ. බය තියෙන්නේ. ඒ අවස්ථාවේදී මෙයාට සිය නැති වෙලා තියෙනවා. යම රජු මෙයාට කුසලයක් මතක් කරනවා. ඔබට මතක නැද්ද ඔබ යම් භවයක මරණ සතිය වඩලා තියෙනවා. එයා කියලා තියෙනවා ඒ අවස්ථාවේ මට නම් මතකයක් නැහැ කියලා. ඊට පස්සේ සක්දේව කියලා මේ යම රජු ප්‍රකාශ කරලා තියෙනවා. ඔබ මෙහෙම පිනක් කරලා තියෙනවා. ඔබට ආයි මනුස්ස ලෝකෙට යන්න පුළුවන්. මෙයා සතුට වෙලා තියෙනවා. අද ඊට ටිකක් ඈතින් කෙනෙක් ඉඳගෙන කිව්වලු ඔබ මනුස්ස ලෝකෙට ගියාට ජීවිත කාලෙන් භාගයක් දුක් විඳිනවා. ඒ කවුද? වස්වාසී මාය.
තමයි ප්‍රකාශ කළා. ඉතින් උන්වහන්සේ ඔන්නේ කතාව මට කිව්වා. මම බොහොම බය වුණා. මම අපායට නියතම කෙනෙක්. ඉතින් අපායේ දොර වැහිලා ජීවන නැමැති සාගරේ දැන් තරණය කරනවා. අසීරු. දෙවන්තරෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිවන නැමැති සාගරේ පළවෙනි රණ පහල කියනවා දැක්වෙන 500. අද කාලේ 500 ටිකක් බොහොම අසීරු. මේක මහත්යෝ මේ කාලවකවානුව ඇවිල්ලා හොඳ කාලයක් නෙමෙයි. මක්නිසාදයක් මේ යන්නේ කලියු. යක්ෂයාගේ කාලේ. ගුණධම් රකින්න අමාරුයි. ජීසස් පහළ වෙන්නේ අල්ලා දෙවියන් පහළ වෙන්නේ බාප්තුන් වහන්සේලා පහළ වෙන්නේ. මක්නිසාදයක් ගුණධම් වඩන්න පුළුවන් කාලයක් නෙමෙයි. හැබැයි මේ කාලේ උඩුගම්බලා පිනනවා කියන්නේ ශ්‍රේෂ්ඨ උත්තරම. පෙර සසරේ පින් කරලා මේ. ඕගොල්ලෝද මේ වගේ ධර්ම දේශනා මේ වගේ අවස්ථාවක කී දෙනාද ආර සංඝරත්නයේ නියෝජනය කළ ධර්ම දේශනාවක් දේශනා කරවගන්නේ. මේ වෙලාවට ගොඩක් වෙලාවට ඔයාලගේ කණි වචනේ කියනවා කන් එකක් තමයි තියෙන්නේ. එක්ක බොනවා ඇති, එක්ක බීච් එක නානවා ඇති, එක්ක ඩීජේ එකක් දමාගෙන බොහෝ සතුට වෙනවා ඇති. කුමන හෝ යම් දෙයකින් සතුට වෙන ක්‍රියාවක්මයි වෙන්නේ. මේ ඔබලාගේ සංසාරයේ කුසල. එසේ මෙසේ පුද්ගලයෝ නෙමෙයි. නමුත් අපිට යම් ඥානයක් රහත් භාවයක් නැහැ. සසරේ කරපු කුසලයේ කුමක්ද කියලා කියන්නේ. මොනවා හැටි නමුත් මේ සසරේ ඥාතිකම් උදෙසාම පහළ වූ පිනක්මයි. ඒක ඒකාන්ත සත්‍යයක්. මේක විද්‍යාවක් මායාවක් නෙමෙයි. මේක දෙවිවරු දකින්නවා ඇති. දිව්‍ය සෝත්‍රයට ඇහෙනවා ඇති. ඒකයි මම කිව්වේ. මේක අద్භූතයි. ආශ්චර්යජනකයි කියලා. භාග්‍යවත් තථාගතයන් වහන්සේ අවසන් අවස්ථාවට මුහුණ පා අවස්ථාවේ මේ ලෝක ධාතුවට රන්වන් අදහසක් දේශනා කරනවා. මේක එසේ මෙසේ අදහසක් නෙමෙයි. මේක අද්භූතයි ආශ්චර්යජනකයි. බුදු කෙනෙකුටම පමණයි කරන්න පුළුවන්. මොකක්ද? බලන්න කොතරම් වටිනවද? එවන් උත්තමයකට අපි දිවි හිමියෙන් ගරු බුහුමන් දැක්විය යුතුයි කියලා ප්‍රකාශ කළේ ඒකයි. මොන වගේ අදහසක්ද ප්‍රකාශ කරන්නේ? භාගතුන් වහන්සේ ඒ අවසන් කුසිනාරා නුවර මල්ල රජදළුවන්ගේ මනෝද්‍යානදී මෙන්න මේ වගේ ගාථා රත්නයකින් උදානයක් ප්‍රකාශ කරනවා. ඔබ අපටමයි කියලා හිතනවා මේක සමහර අවස්ථාවල දේශනා කරනවා. අනවරාග සංසාරේ මිදීම උදෙසා ගැලවීම පිණිස මේ ගාථා බොහොම වටිනවා. යම් කරදරයක්, තරාවක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක්, සතුටක් පැමිණියා නම් මේ ගාථා මෙනෙහි කරන කෙනෙකුට ලාභයක්මයි ලැබෙන්නේ. මොකක්ද මේ ගාථාව? ඔබලා සමහරට දන්නවාද? හන්දදානි වික්කවේ ආමන්තයාමිකෝ වය ධම්මා සංඛාරා අපමාදේත සම්පාදේතාති අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජිත්වා නිරුද්ධಂತಿ ඒවා උපසම්වසතෝති. පින්වත් මහණෙනි, අවසන් වතාවටත් නුඹලා අමතෙන්න. සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සියලු සංස්කාර ධර්මයෝ හටගෙන හැවති නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදී වරහත්වයේ පිස කුසල් දහමී හැසිරෙන්නේ පැවසුක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැස් පියාගෙන සමාපත්තියට සම්බන්ධිනවා. මේ දවි දකින්නවා තාවතින්ස දෙව්ලොවට, චාතුම් මහරජගේ දෙව්ලොවට, දෙදෙව්ලොවට අධිපති පින්වත් සක්තියි. සෝචනීය අවස්ථාවක්. ලෝකේ ශ්‍රේෂ්ඨ උත්තමයාගේ අවසන් මොහොත. ශ්‍රේෂ්ඨ උත්තමයෝ අවසන් මොහොතේදී කලකිරෙන්නේ නැහැ. බොහොම සතුටින් උපේක්ෂාවෙන්මයි කල්පිතන්නේ. සක්දින් සෝවන් ඵලයේ වැඩ සිටින්න. මේ කියන ධර්ම දේශනාව ඇහෙනවා ඇති. දිව්‍ය සෝත්‍රයට ඇහෙනවා ඇති. දිව්‍ය නේත්‍රයෙන් දකින්නවා ඇති. මේ කරන පින්කම් කුමනෝ මුදලක් හෝ ශ්‍රමයෙන් හෝ යම් දෙයක් පරිත්‍යාග කළා නම් මේවට විපාක නුඹලාට ඉදිරි ජීවිතේ ලැබෙනවාම ඇති.